සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි සාදු සාදු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින බුදුගුණ අනන්තයි සද්ධර්ම දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මණිකේ සේනාරත්න මෑණියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඉතින් අපි මේ වැඩසටහන මාලාවේදී ඒ භාග්‍යතුන් වහන්සේ ගැන ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන තමයි ඉගෙන ගන්න. ඉතින් නොයෙකුත් ආකාරයෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ගැන අපිට පෙන්වලා දෙනවා. දැන් අපි ඒ තථාගත බුදුරජාන් වහන්සේව දැනගත්තේ දැන් අපි පොඩි කාලේ ඉඳන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාන් වහන්සේ සරණ ගියානේ. එතකොට ඒ සරණ ගිය බුදුරජාන් වහන්සේ ගැන සමහරක් විට පොඩි කාලේ අපි දන්නේ නැහැ. මේ කවුද බුදු රජාණන් වහන්සේ කියන්නේ කවුද? හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. එතකොට අපි විශේෂ දෙයක් තිබුණාම විශේෂ උත්සවයක් තිබුණාම ඒ තෙරුවන් සරණ යනවා. ඒක අපි චාරිත්‍රයක් වශයෙන් කළා මිසක් ඒක අවබෝධයෙන් කලින් අපි කළේ නැහැ. හැබැයි අපි ධර්මයේ ඉගෙන ගන්න පින්තුන් වශයෙන් මේ පින්තුන්ට තේරෙනවා මේ ධර්මයේ තෙරුවන් සරණ යන්නේ කොහොමද කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ කොහොමද සරණ යන්නේ කියලා අපිට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් අපිට පෙන්වලා දෙනවා. ඉතින් පළවෙනි කාරණේ මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යාම. ඒතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සරණ අපිට අවශ්‍යයි. මොකද අපි සරණ යන්න ඕනේ. හේතුව මොකද්ද? දැන් අපි වෙන තැන්වල අපි එහෙම කතා කරන්නේ සරණක් ගැනනේ. ඒතර සරණක් ගැන අපි කතා කරන්නේ මොකද? හේතුව අපිට සරණක් ඕන නිසා. අපිට සරණක් ඕනේ මොකටද? අපේ ජීවිතවල දුකක් තියෙනවා. නේ දැන් අපි මේම ඉන්නවා. දැන් අපි යම් දවසක මරණයටපත් වෙනවා. නේද? ඒතකොට දැන් බලන්න දැන් මේ අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් අපිත් එක්ක හිටපු අයනේ. දැන් මේ මෑණියෝට මතක ඇති. සමහරක් වෙලේ තමන්ගේ ඒතකොට අක්කා තමන් එක පොඩි කාලේ ඉඳන් ගත කරපු කාලේ මතක. ඒතකොට ඒකට හිටපු අය සමහරක් විට අපිව අතහැරලා යනවා. ඒතකොට තමන්ට ඇතිවන වේදනාව ඒ වගේම ප්‍රිය අයගෙන් වෙන් වෙනකොට අපිට තියෙන දුක ඒතර කෙනෙක් ඒක තේරුම් ගත්තොත් තමයි එයාට ඒක දුකේ නැතිවීමක් හොයන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකටද මේ සරණ යාම ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ දැන් මිනිස්සු ඒ කාලේ සරණ යන්න ක්‍රම තිබුණානේ මිනිස්සු නොයෙකුත් පිහිට බලාපොරොත්තු වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ගාථාවල තියෙනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම්‍ය රුක්ඛ්‍ය චේත්‍යානි මනුස්සා බය තච්චිකා. ඒක මිනිස්සු මේ බයෙන් බියටපත් වෙලා බයේ ගැහි මිනිස්සු මොකද කරන්නේ? වනාන්තර සරණ යනවා. ඒ වගේම පර්වත කඳු මේ ගස් කොළන් සරණ යනවා. ඉතින් හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ අය සරණ යන්නේ මොකද පිහිටක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඉන්නවා අපි හිතමු අපි අසරණ වෙලා ඉන්නවා කියලා. ඒතර අපි ඒ වෙලාවට පිහිටක් කායින් හරි බලාපොරොත්තු වෙනවා. එතකොට ඇත්තටම පිහිට තියෙන තැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අරම වන්දනා කරාට අර ගස් කල් වලට පුද පූජා පැවැත්වුවාට සරණ ගියාට නීතංකෝ සරණං කේම. ඒකේ ඇත්තටම සරණක් ලැබෙන්නේ නැහැ කියන. නීතං සරණ මුත්තමං. ඒකෙන් සරණ ඒ කියන්නේ එයා ඒ සරණට ඇවිල්ලා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. නීතං සරණ මුත්තමං නීතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමංචතු. එතකොට ඒ සරණට ඇවිල්ලා කෙනෙක් දුකින් නිදහස් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට සරණ අවශ්‍ය මොකටද? ඉතින් භාග්‍යවතුන්සේ වදාළන්නේ දුකක් මේ ජීවිතේ. ඒ අපි මේ ගත කරන කාලේ අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් හැමෝම මේක දුකක් විදියට දකින්නේ නැහැ. පේන්නේ නැහැ. ප්‍රියයෙන් වෙන් වෙනවා. එතකොට ඒක දුකක් වශයෙන් දකින කෙනා තමයි ඊගාව කාරණේ හොයන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ දැකපු තථාගතයන් වහන්සේ මේ දුක අවබෝධ කළා. එතකොට ඒකයි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න කියලා දේශනා කළේ. ඒතර දුකක් නැත්තම් එහෙම කියන්නේ නැහැ. ඒතර අපි ජීවිතවල දුකක් තියෙනවා. ඒක නුවණින් කල්පනා කරොත් තමයි කෙනෙක්ට තේරෙන්නේ. ඒතර දැන් බලන්න කෙනෙක් තුලට දැන් අපි මරණයේදී ඒ මරණයටපත් වෙන මොහොත. මේ මරණය කෙනෙක්ට සාමාන්‍යයෙන් දරන්න අමාරු. අපහසු දෙයක්. ඒතර මේ මරණය කියන එක භාග්‍යවතුන් වහන්සේ වදාළ දුකට ආйти ධර්මයක්. ජීවිතයේ මේ උපන් සත්‍යයට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒකට මුහුණ දෙන්න කෙනෙක්ට සරණ තියෙනවා නම් එයා ඒ මරණේ නිදහස් වෙන්න එයාට ලැබෙනවා. ඒතර ඒක කළා දෙන්නේ කවුද? බාහිර කෙනෙක් කළා දෙන්නේ නැහැ ඒක. නේ දැන් ගොඩාක් ලෝකේ විවිධාගම් තියෙනවනේ නේද? ඒ වගේ ඉගැන්වීම් තියෙනවා. එතකොට හැබැයි මේ භාග්‍යවතුන් වහන්සේගේ පරිපූර්ණ විදියට මේ ජීවිතය ගැන කියලා දෙන්න අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ ඒ ගැන අවබෝධයක් එයාට නැහැ. ඒතකොට දැන් මේ සරණ කියලා අපි කතා කරලා ලෝකේ කතා කරනවනේ. නමුත් නියම සරණ භාග්‍යවතුන් වහන්සේ වදාළේ අර දේවල් වලින් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට දැන් මේ පින්තුන්ට මත හැකි දැන් අපි භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගනිද්දී දැන් සරණ මූලික දේ දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගත්තොන්නේ එයාට සරණ යන්න ලැබෙන්නේ. ඒතකොට සරණ දැන් අපි ඉගෙන ගත්තා සරණ යන්නේ මොකද කියලා. සරණ යන්නේ මොකටද? ජීවිතේ දුකක් තියෙනවා. අනේ දුකෙන් නිදහසක් ඕන නිසා තමයි අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ. ඒතකොට කොහොමද ඒක ලබා ගන්නෙ? ඒක දැන් මේ පින්තුන් අහලා තියෙනවනේ අර රජ්ජුමාලා. මේ රජ්ජුමාලා මැරෙන්න ගියානේ. එයා ගෙදර සේවය කළා ගෙදරක. ඉතින් ඒ ස්වාමී දියණිය නිතර හිරියාර කරනවා. දැන් සාමාන්‍ය දුකක් ආවම අපිට මැරෙන්න හිතෙන්නේ නැහනේ. තේනම් ගොඩාක් දුක ආපු කෙනෙක් නේද මැරෙන්න තීරණය කරන්නේ. ඒ තීරණය කරන්නේ හැබැයි ධර්මයේ දන්න කෙනෙක් නෙවෙයි. මේ භාග්‍යවතුන් ශ්‍රාවකෙත් කවදාවත් ජීවිතේ නැති කරගන්න මේ එයා පෙළඹෙන්නේ නැහැ. ඒතකොට ඒක විසඳුම නෙවෙයි. මොකද එයා මේ ජීවිතෙන් අපි හිතුව මේ දුකෙන් මැරුණට පස්සේ ඉවරයි කියලා. නමුත් නැවත උපතක් කරා යනවනේ. ඒතකොට එයා මැරෙන කෙනා ද්වේෂයෙන් තමන් කෙරෙහි ද්වේෂයෙන් තමයි මැරෙන්නේ. එතකොට ඒක එයාට මේ යහපත පිණිස පවතින්නේ නැහැ. එතකොට බලන්න මේ රජ්ජුමාල ධර්මයේ කාලේ දැනගෙන හිටියේ නැහැ. එතකොට මෙයා තීරණය කළා මේ දුකෙන් නිදහස් වෙන්න මග මොකද්ද? මරණයටපත් මැරෙන්න ඕනි කියලා. ඉතින් මේ ලණුකුත් අරගෙන කැලේට ගියා.
ඉතින් කියන මේකේ මේ සඳහන් වෙන මේ විමානවත් වල තමයි තියෙන්නේ. මේ ඉතින් ඒ රජ්ජුමාලා කියනවා මට ජීවිතේ එපා වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ලණුවත් අරගෙන වතුර ගෙනියන්න යන කෙනෙක් විදියට ගෙදරින් පිටත් වෙලා ගියා. දැන් සැක කරන්නේ නැහනේ. දැන් මෙයා යන්නේ කොයිද කියලා. ඉතින් මේ අර දැන් ගිහිල්ලා දැන් වතුර ගේන යන අපි තුමු නිදක් හරි ගඟක් හරි වෙන්නේ නැති. ඉතින් යන පාරේ දිගට ගිහිල්ලා අයිනේ කැලේ තියෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයා කියනවා යන පාරෙන් ඈතට වෙන්න කලයේ තිබ්බා වන ලැබට ඇතුළු වුණා. එතකොට මේ පාරේ අයිනෙන් තමයි කලයේ තියලා තියෙන්නේ මෙයා. තියලා වනයේට ගියා. ගිහිල්ලා දැන් යාගාව තියෙනවා ලණුව. මේ ලණුවෙන් මොකද කරන්නේ? තොණ්ඩුව හිර වෙන්න ගැට ගැහුවා කියනවා. ගහට ඒක ගහේ එල්ලලා මේ දැන් මෙයා එල්ලෙන්න කලින් වටපිට පෙළ කවුරුත් මේක බලන් ඉන්නවද කියලා. එතකොට තොණ්ඩුව දැන් දාලා තියෙන්නේ. දැන් බෙල්ලට දාන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙයා ඒ වෙලාවේදී දැක්ක භාගතුන් වහන්සේ ගහක් යට භාවනා කරමින් ඉන්නවා ඒ ළඟ. ඉතින් මෙයා කියනවා මේ මං එතකොට දැක්කා මුළු ලෝකයටම හිතවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාන් වහන්සේ රුක් සෙවණක භාවනා කරනවා. ඉතින් උන්වහන්සේට නම් කොහොමවත් බය තැති ගැනීමක් නැහැ. දැන් මේ කියන්නේ එතන හිටපු මේ තමන්ට දැනිච්ච දේනේ. ඉතින් මෙයා මැරෙන්න තීරණය කළා. දැන් එල්ලෙන්න හදනකොට භාග්‍යවතුන් වහන්සේ ඉන්නව දැකලා ඉතින් මෙයාට හිතිච්ච දේ භාග්‍යවතුන් වහන්සේ මේ තැති ගැනීම බය වෙච්ච බව පේන්නේ නැහැ කියනවා. ඉතින් මට හරියට සංවේගය ඇති වුණා. මට පුදුම හිතුණා මගේ ඇඟේ මයිල් කෙලින් වුණා. වනාන්තරයේ ඉන්න මේ උත්තමයා කවුද කියලා. මේ කවුද කියලා ඉන්නේ ඒ ගැන මෙයා දැන් දැක්කට පස්සේ දැන් සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ. නේද? භාග්‍යවතුන් වහන්සේට 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒතර සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි. ඉතින් මෙයා දැක්කට පස්සේ මෙයා වෙනස් වුණා. දැන් මෙයාගේ අදහස මොකද? මැරෙන්නනේ. දැන් ඒ අදහස මෙයාගේ මේ ඈත් වුණා. ඉතලා මේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ මෙයා රූපේ කෙරේ හිත පිහිටුවා. ඉතින් මෙයා කියනවා දුටුවන් පහදිනවා ප්‍රසාද ජනකයි කෙලෙස් වනින් එළියට ඇවිත් නිවනටපත් වුණු උන්වහන්සේ දැක්කට පස්සේ මගේ හිත පැහැදුනා. ඉතින් මෙයා කල්පනා කරා මේ උත්තමයා නම් මේ ලීසි කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා. දැන් අපි භාග්‍යවතුන් වහන්සේව දැකලා නැහැ. එතකොට හැබැයි අපිට චිත්‍රයක් මවා ගන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලානේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ ගේ ස්වභාවය මේ බාහිරින් මේ රජ්ජුමාලා දැක්ක විදිය. ඉතින් බාහිරින්ම පේනවා මේ භාග්‍යවතුන් වහන්සේට බයක් ඇති ගැනීමක් නැහැ. ඉතින් මේ විදිහට ඉඳුරන් රැකගෙන ඉන්න, ධානයේ ඇලී ඉන්න, නිවනටපත් වෙලා ඉන්න ඒ බුදුරජාණන් වහන්සේ තමයි එතන වැඩි හිටියේ. මෙයා හඳුනගත්තා. දැන් මෙයා සමහරක් විට දැන් මේ ගෙදර වැඩ කරමින් හිටියේ. එයා හැබැයි අහන්න ලැබිලා තියෙනවා මෙයාට භාග්‍යවතුන් වහන්සේ ගැන. ඉතින් මෙයා හඳුනගත්තා මේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. ඉතින් මේ කියන බය තැති ගැනීම කියන දේවල් උන්වහන්සේට නැහැ. දැන් මෙයා වනයේට ආවා. දැන් වනාන්තරයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ හිටියේ. කිසිසේත්ම බය තැති ගැනීම කියන දේවල් නැහැ. හරියට මේ ගුහාවක ඉන්න සිංහ රාජෙක් වගේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මොලොක් වචනින් මට ආමන්ත්‍රණය කරා කියන රජ්ජුමාලා. දැන් බලන්න දැන් සාමාන්‍ය කෙනෙක් නොදන්න කෙනෙක් දැන් අපි කවුරුත් දැකලා නැති කෙනෙක්. අපිට කිව්වොත් අපි නම කතා කරොත් මොකද අපි පුදුම දෙන මෙයා කොහොමද මගේ නම දැනගත්තේ කියලානේ. ඉතින් මේ රජ්ජුමාලාගේ නමින් කතා කළා. ඉතින් කියන මේ වචන හරිම අර්ථවත්, පැහැදිලි. මේ දෝෂයක් කිසිම දෝෂයක් නැහැ කියන මේ වචනවල. ඒ භාග්‍යවතුන් වහන්සේ මට මේ විදිහට කතා කරා මගේ සිත තවත් පෑදුනා. දැන් බලන්න අර ඔක්කොම අමතක වෙලා මෙයාගේ දැන් හිත පීටියනේ බුදුරජාන් වහන්සේ ගැන.
ඉතින් මේ ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත දැක්කා කියනවා. මේ දැන් මේ රජ්ජුමාලාගේ සිත පිරිසිදු වෙලා ප්‍රීතියට පත් වෙන දැන් භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන්. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මට දුක ගැන කිව්වා කියලා. දැන් එයා හිටියේ දුකේටනේ. දැන් සමහරක් අය දැන් බලන්න පටාචාරලා නේද? දුකේ ඉඳලා න්යාවෙනේ. හැබැයි ඒගොල්ලෝ දුකින් එතරට ගියා. ඒතකොට සමහරක් විට දැන් අද කාලේ උනත් එනවනේ දුකටපත් වෙච්ච අය සමහරක් විට මේ ගොඩාක් දුක මේ දැනුනම තමයි ඒ අයට හිතෙන්නේ මේකට විසඳුමක් ඕනේ කියලා. දැන් අදටත් තියෙනවා. ඒතකොට ඒ අයගොල්ලෝ පීඩාවටපත් වුණාට පස්සේ තමයි බලන්නේ මේකට විසඳුමක්. සමහරට මේ බරපතල ලෙඩ තියන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ බලනවා මේකට විසඳුමක් මොකද්ද කියලා. ඒතකොට ඒගොල්ලෝ ඊට පස්සේ තමයි මේකට මේ නිදහස් වීමක් හොයන්නේ. එතකොට හැබැයි මේ රජ්ජුමාලා මේ නිදහසක් හොයපු කෙනෙක්ද? දැන් දුක ආවත් දුකේ නිදහස මොකක් කියලාද හිතුවේ? මැරෙන්න ඕනි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේක දකින්න ඇති නේද? මෙයාට තියෙන මේ හැකියාව ඇතුලේ තියෙන. දැන් මැරුණා නම් මොකද වෙන්නේ? දැන් මෙයා මැරෙන්නේ තමන් කෙරෙහි ද්වේෂයෙන්. ඒතර එයාට ගහන මේ ස්වාමි දියණිය කෙරෙහි ද්වේෂයෙන් මැරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යට යහපත පිණිස ඒක පවතින්නේ. ඉතින් ඒක දැකලා හැබැයි මෙයාගේ කුසලතාවයක් තියෙනවා. ධර්ම අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් බලන්න මේ කුසලයේ බලන්න මේ හැංගිච්ච කුසලේ භාග්‍යවතුන් ඉස්මතු කළා. ඉතින් මෙයා කියනවා මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මට දුක ගැන කියලා දුන්නා. දුකේ හට ගැනීම නැතිවීම නැති කරන මාර්ග. ඒතකොට දැන් එයා හිටපු දුක නේද මුලින්ම භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මේ මොකද්ද දුක? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය. ඒතර අප්‍රිය අයත් එක්ක එකතු වෙන. දැන් මේ වෙලා තියෙන්නේ නේ රජමාලට. එතකොට අප්‍රිය අයගෙන් ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙනවා. එතකොට කොටින්ම කියනවා නම් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒතර මේක තමයි දුක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දුක ගැන නොයෙකුත් විදියට මේ සූත්‍රවල දේශනා කරනවා නේද? විස්තර කර දෙනවා. ඊට පස්සේ දුකේ හේතුවක් තියෙනවා. මේ දුකේ හේතුව මොකද්ද? තණ්හාව. ඒතකොට තණ්හාව නිසා තමයි දුක හටගන්නේ. ඒතකොට තණ්හාව කෙනෙක් තුල නැත්තම් ඒක දුරු වෙලා නම් ආය හටගන්න නැති විදියට එයාට තණ්හාව ඇති වෙන්නේ. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන මාර්ගයක් තියෙනවා. ඉතින් මේ ආර්ය සත්‍ය දේශනා කරාට පස්සේ මොකද උනේ? එයා ධර්ම අවබෝධ කළා සෝතාපන්න වුණා. දැන් ජීවිතේ පින්නද දැන් අපේ ධර්මයේ තුල මේ කාරණා හතර ඉස්මතු කරලා භාගතුන් පෙන්වනවා. දැන් රාතන් වහන්සේලා මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරනවානේ. ඒ ලෝකේ තියෙන ධර්මතාවයක්. ලෝකේ පවතින දෙයක්. ඒක තමයි අවබෝධ කරන්නේ. ඒක බලන්න අර විදිහේ දැන් අපිට සාමාන්‍ය ඒ වගේ දුකක් නැහැ නේද? අපි දුකට ඒ රජ්ජුමාලා මූල දුන්න දුක අපිට නැහැ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ වදාරාට පස්සේ මොකද උනේ? එයා සෝතාපන්න වුණා. දැන් බලන්න දැන් මැරෙන්න ආපු කෙනා දැන් මොකද උනේ? ධර්ම අවබෝධ කළා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ සංඝය සරණ ගියානේ. සීලේ පිහිටලා. ඉතින් එයා ආයේ කලේ අරගෙන ගෙදරට ගියා. ඉතින් කොහොමද ඒ වුනේ? නේ මැරෙන්න න්යාවේ. මේ මැරෙන්න ආපු කෙනා කොහොමද එයා ඒ විදිහට වෙනස් වුනේ? අවබෝධය නේද? එතකොට බොරුවක් නේද? එයා බොරු දෙයක් නේද හිතලා තියෙන්නේ. නමුත් එයා බලන්න අර මැරෙන්න ආපු කෙනා ආපහු ගියා. නේද? එයා හැබැයි අර දුක අර මේ ගෙදර ගිහිලා තියෙන දුක එයා නැති වෙයි කියලා හිතුවද? දැන් මං ගියා මේක දැන් මං අවබෝධ වුණ නිසා මට නැති වෙයි කියලා. නෑ එයා ඒකට මුහුණ දෙන්න ගියනේ. ඒතර බලන්න ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය. ඒතර එයාගේ සිතුවිලි රටාව එයාගේ මානසික දියුණුව. ඒතර දැන් සාමාන්‍ය අපි ජීවිතය ගත කරද්දී අපිට ප්‍රශ්න එනවනේ. සමහරට රැකී ආරක්ෂා ඒ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, තමයි ආර්ථික ප්‍රශ්න. දැන් මේ කාලේ බලන්න ගොඩාක් අමාරු කාලයන් මිනිස්සුන්ට දැන් ලංකාවේ ගත්තාම ගොඩාක් අමාරුයි. ඒතකොට මිනිස්සු ගොඩාක් දුකින් ඉන්නේ. දැන් මිනිස්සු ඒකට ඒ දුක නිදහස් වීම නෙවෙයි යන්නේ. නේද? ඒක සමහරට
ඒ තවත් අකුසල් රැස් කරගන්න ක්‍රමයකට තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. හේතුව තමයි ඒ ඇයට ධර්මයේ වැටහීමක් නැතිකම. දැන් බලන්න මේ රජ්ජුමාලා එයා කල්පනා කළේ එයාගේ අවබෝධයක් එක්ක බලන්න නැවත ඒ දුකට එයා ගියානේ. එහෙනම් මානසිකව නේද මේ දුක අපි තුල හටගන්නේ. ඉතින් ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු කෙනා බලන්න. ඒක ධර්මයේ අවබෝධ වෙච්ච කෙනාගේ තියෙන දියුණුව. ඒතකොට මේ භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවානේ මේ මහණී මේ කෙනෙක් ඔබට උල්පාරවල් 100ක් උදේට අනිනවා. දවල්ට රැට. ඒතකොට කීයද 300ක්. ඉතින් ඔය විදිහට අවුරුදු 100ක් යනකම් මේ උල්පාරවල එන්න. ඒතකොට අවුරුදු 100ක් එන්න එක උලක් එන්නත් ඇතිනේ. ඉතින් හැබැයි කවුරු හරි කියනවා නම් ඔබ අවුරුදු 100 ගියාට පස්සේ සෝතාපන්න වෙනවා කියලා ඒකට කැමති වෙන්න කියනවා. ඇයි? ඊට වඩා දුකක් මේ සසර යන කෙනාට විඳින්න වෙනවා. ඒතර ඒක තමයි යථාර්ථය නේද? දැන් අපි මේ ජීවිතේ දැන් බලන්න අපිට තියෙනවනේ අවදානමක් ජීවිතේ. දැන් අපි අවදානම මොකද්ද? සතර අපාය අපි වැටෙන්න පුළුවන්. දැන් මේ රජ්ජුමාලට ඒ බය නැහැ. දැන් අපිට බයක් තියෙනනේ අපි දැන් ධර්ම අවබෝධ කළා නෑ. මරණයට පස්සේ අපිට පිරිසරණක් ස්ථීර පිරිසරණක් නැහැ කියන ඒ දුකක් අපිට තියෙනවනේ. ඒක අපි ධර්මයේ ඉන්න කෙනෙක්ට තමයි ඒක ඇති වෙන්නේ. හැබැයි මේ ධර්මයේ දැකපු කෙනා දන්නවා එයා ආය සතර අපායේ වැටෙන්නේ නැහැ. ඒතර විශාල දුකක් එයා අවසන් කරලා. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොහොමද? මේ සෝතාපන්න වෙච්ච කෙනාගේ ඉවර කරපු දුක භාග්‍යවතුන් වහන්සේ වදානවා කෙනෙක් මහමුදට ගිහිල්ලා තන කොලික අගිස්සෙන් වතුර ටිකක් ගන්නවා. එතකොට අරගත්ත වතුර බිඳු දෙක තුනක් ඉන්නේ. ඉතින් කොයි ජලයේද වැඩි? මහමුදේ තියෙන වතුර වැඩි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාන්න මේ සෝතාපන්න වෙච්ච කෙනා ඉවර කරපු දුක අර මහා සාගරේ ජලය වගේ. එයාට ඒ කියන්නේ ඉවර කරපු දුක ඉදිරියට විඳින්න තියෙන දුක අර තනාගට ගත්ත වතුර බිඳු කීපය වගේ. ඒතර බලන්න සෝතාපන්න වෙච්ච කෙනෙක් කොච්චර මානසික හයියක් තියෙනවද ඒ කෙනාට. ඉතින් ඒක ලැබෙන්නේ කාගෙන්ද? ධර්මයෙන්. දැන් සෝතාපන්න කෙනෙක් ලෝකේ බීරෙන බුදු කෙනෙක්ගේ ධර්මයෙන් ඇරෙන්න ලෝකේ වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි සත්‍යනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ තමයි පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. එතකොට මේ ධර්මයේ පුරුදු කරන කෙනාට තමයි ඒක තියෙන්නේ. එතකොට දැන් මේ රජ්ජුමාලා මේ ධර්මය අවබෝධ කළා. ඉතින් මේ දෙවියන් අතර මෙයා නටනවා සින්දු කියනවා. ඉතින් කියන මෙයා මට මේ සතර අපායේ බියක් නෑ කියනවා දැන්. සතුටින් ඉන්නවා දිව්‍ය ලෝකේ. එතකොට ඒ අර දුකේ හිටපු කෙනා ඒ தත්ත්වයටපත් උනේ ධර්මය නිසා. ඒතර භාග්‍යවතුන් වහන්සේ ඒතර එයාට බලන්න මේ අවබෝධ කිරීමේ හැකියාව තිබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා. සරණ ගියා. ඒතර දැන් බලන්නේ සරණේ වටිනාකම දැන් භාග්‍යවතුන් වහන්සේ කිව්වේ අර දේවල් සරණ ගියාට ලැබෙන්නේ නැහැ කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. යමෙක් මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සංඝයා සරණ යනවා. චත්තාරි ආර්ය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. දැන් බලන්න දැන් මේ රජ්ජුමාලා ආර්ය සත්‍ය දැක්කනේ. යමෙක් නුවණින් දැක්කොත් ආර්ය සත්‍ය මොනවද? දුක්ඛං දුක්ඛ සමුප්පන්නං. ඒ දුකයි දුකේ හට ගැනීම. ඒ වගේම දුකේ නැතිවීම නැති කරන මාර්ගය. ඔය හතර දැක්කොත් යම් කෙනෙක් අන්න ඒක කියන නියම සරණ. ඒතං කෝ සරණං කේම. ඒතං සරණ මුත්තමං. ඒතං සරණ මාගම සබ්බ දුක්ඛා පමණ්ඨ. අන්නේ සරණට ආපු කෙනා දුකින් නිදහස් වෙනවා. එතකොට මේ සරණ ලබා ගන්න ක්‍රමයක් වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට ඒක තමයි දැන් අපි මේ ජීවිතේ බලන්නේ මිනිස්සු වෙලා දැන් අපිට රජ්ජුමාලා වගේ වේගෙන් අවබෝධ කරගන්න ප්‍රඥාවක් නැහැ. නමුත් අපිට මොකද්ද තියෙන්නේ?
රජ්ජුමාලා දැකපු ධර්මයේ තියෙන. ඒතර එතනට යන්න ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමවේදය? ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ සිල්වත් වෙන එක. ධර්මය ආලායි Tamanට පුළුවන් විදිහට පුරුදු කරන එක. ඒ මූලික වශයෙන් අපි කිව්වේ දැන් අපි මේ වැඩසටහන් මාලාවෙදි ඉගෙන ගන්න භාග්‍යතුන් වහන්සේ ගැන. ඒතර අනන්ත වූ බුදු ගුණ ඉගෙන ගන්නේ අපි සරණ පිහිටන්න. සරණයට ඒක උපකාරයි. දැන් අපි භාග්‍යතුන් වහන්සේ ගැන දන්නවනේ මේ භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. දැන් භාග්‍යතුන් වහන්සේ ඉපදිද්දිම මහ පොළොව කම්පා වුණා. එතකොට මනුස්ස ලෝකයේ බිහි වෙද්දී මේ භාග්‍යතුන් වහන්සේ පියවර 7ක් ඉදිරියට ගියානේ. එතකොට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සිංහනාද කළානේ. නේ කොහොමද ඒ භාග්‍යතුන් වහන්සේ වදා? එතකොට බෝසතාණන් වහන්සේ අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාතින් අත්තිදානි පුනබ්බවෝ කියලා වදාලානේ. එතකොට මෙන් බලන්න දැන් ධර්මය අවබෝධ කරලා නැහැ. එතකොට සසරේ ආපු පින්බලෙන්. එතකොට ඒ කියන්නේ බෝසතාණන් වහන්සේට වැටහීමක් තිබුණා මේ මගේ අන්තිම උපත වෙන උපතක් නැහැ කියලා. ඒතර ඒක විශේෂ දෙයක් නේ. දැන් සමහරක් කාරණා තියෙනවා. දැන් කෙනෙක්ට දැන් අපි රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නකොට තේර ගාතාවල තියෙනවනේ. සමහරක් රහතන් වහන්සේලා එක පොඩි ස්වාමින් වහන්සේ නම පැවිදි කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. ඉතින් රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් කියන භාග්‍යතුන් වහන්සේ දිහා බලන් ඉන්නකොට මගේ කෙලෙස් නැති වුණා. අරහත්වයටපත් වුණා කියලා. ඒක බලන්න කොච්චර ඒකත් බුද්ධානුස්සතිය බලන්න පොඩි මොහොතයිනේ. දැන් රජ්ජුමාලා බලන්න මුලින්ම එයාට උනේ එහෙමනේ. දැන් පැහැදුනා මුලින්ම දැකලා පැහැදිලා ඊට පස්සේ තමයි ධර්මාවබෝධය සිද්ධ වෙන්නේ. දැන් මේ රහතන් වහන්සේ බලන්න. ඒ රහතන් වහන්සේ දැකීමෙන් විතරයි. ඒ දකින්නේ තථාගතයන් වහන්සේගේ බාහිර කාය මෙනෙහි කරලා මේ අරහත්ත්වයටපත් වුණා. එතකොට මේ බලන්නේ දැකීමත් යහපත උදා කරනවා. එතකොට ධර්මය අහවනකොට හරියට කොහොම එතකොට එයාගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. දැන් සමහරක් ඉන්නේ සත්තු නේද? දැන් අර මෙණ්ඩක දිවිපුත් එයා කවුද? මණ්ඩුල මේ දිව්‍ය පුත්‍රයා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙදී ගෙම්බුයි. නේද? භාග්‍යවතුන් වහන්සේ අර ධර්මයේ හඬට ආගෙන ඉඳලා මැරුණානේ. මේ එතන හිටපු වයසක කෙනෙක්ගේ හැරමිට්ට ඇඟට තියලා එයා මැරුණා. ඉතින් දිව්‍ය ලෝකෙ ඉපදුණා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා බලන්න භාග්‍යවතුන් වහන්සේ හඬට පෑදිලා පොඩි දෙයක්. ඒතකොට දැන් බලන්න මේ පින්තුන් දැන් ධර්මයේ නිතර භාග්‍යවතුන් වහන්සේ ගුණ දාන්නවා. එතකොට හැබැයි අපිට තියෙන දෙයක් තමයි අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ තව ඉගෙන ගන්න ඕනේ කියලා හිතන. ඒක හොඳ දෙයක්. මොකද අපි අවබෝධ කරපු නැති කෙනෙක් අවබෝධ වෙනකන් ඉගෙන ගන්න බෑනේ. එතකොට දැන් රහතන් වහන්සේලාත් මේ අරහත්ත්වයට දක්වාම පුරුදු වෙනවානේ. ඉතින් අරහත්ත්වයටපත් වුණාට පස්සේ කලියුත් කරලා ඉවරයි. ආයි කරන්න දෙයක් නැහැ. හැබැයි ඒතර කලියුතු දේ කරලා ඉවර නම් නොකලියුතු දේ කරනවද? නොකලියුතු දේ කරන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා තියෙන්නේ. කලියුත් කරලා තියෙන්නේ නොකලියුතු දේවල් ප්‍රහාණයයි. ආයෙ වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ ධර්ම මාර්ගයේ දැන් ධර්මය අහන අය වශයෙන් දැන් අපිට සමහරක් විට වේගවත් නුවණක් නොතිබෙන්න පුළුවන්. නමුත් හිමින්සරේ අහිංසකව ධර්ම ඉගෙන ගත්තොත් පිළිවෙලකින් ඒ භාග්‍යතුන් වහන්සේ ගැන ගොඩාක් ඉගෙන ගන්න අපිට තියෙනවා. ඒතර අපි සමහරක් විට මේ භාග්‍යතුන් වහන්සේ ගැන දන්නේ ටිකයි. ඉතින් නිතර ධර්මය අහනකොට භාග්‍යතුන් වහන්සේ ගැන අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. මොන වගේද කියලා ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් මේ දැන් වැඩසටහන් වලින් අපිට ඉගෙන ගන්න ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ. ඒතකොට කෙනෙක්ට මෙච්චරයි කියලා ගුණ කියන්න පුළුවන්ද? නේද? ඒතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ තිබ්බා. දැන් මේතනත් පේන්නේ මේ රජ්ජුමාල කතාවේ භාග්‍යවතුන් වහන්සේ ගුණනේ. අනුකම්පාව, කරුණාව. දැන් මේ වැඩ කරන ගෙදර මේ සේවිකාවක්
නමුත් එයාට භාග්‍යවතුන් වහන්සේ පිහිටුණානේ. දැන් ඊට පස්සේ ගෙදර ගියාම මොකද උනේ? දැන් ස්වාමි දියණිය බැලුවා. දැන් මෙයා වෙන්දා මෙයාත් ඉතින් මොනවා හරි කරන්න ඇති. ඉතින් ගහන්න නිකන් ගහන්නේ නැහනේ. ඉතින් නමුත් දැන් වෙන්දා වගේ නේ මෙයා ගොඩාක් ප්‍රමුඛව මේ වැඩපොළ කරනවා. ඉතින් මෙයා මේක දැනගත්තානේ. ඉතින් ඇහුවා මේ උඹ වෙන්දා මොකද ඔරෝගන හිටපු කෙනා මොකද මේ උනේ කියලා. ඊට මං කිව්වා මේ භාග්‍යවතුන් වහන්සේ මම දැක්කා මට භාග්‍යවතුන් ධර්මයේ දේශනා කළා. ඉතින් ඊට පස්සේ අරය ඉතින් ඒක සඳහන් වෙන එයා කැමති වුණා කියන බණ අහන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කළා. ඉතින් එයාත් යහපත උදා කරගත්තා. ප්‍රශ්න ඉවරයිනේ දෙකෙන්ම ප්‍රශ්න ඉවර. මෙලවත් ප්‍රශ්න ඉවර කරගෙන තමයි මැරුණේ. මේ ජීවිතෙත් අර තිබිච්ච දුක නැතුණානේ බලන්නකො. එතකොට පරලෝ ගියාම මේ පේන්නේ පරලෝ ජීවිතේ. දැන් මේක තියෙන හරිය ලස්සනයි. දැන් මෙයා දැන් කොහෙද දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ. ඒ කියනවා දැන් මම සතුටු වෙනවා. කෙලිසෙල්ලම් කරන ප්‍රීති වෙනවා සතර අපා බයක් ඇත්තේ නැහැ. දිව්‍ය මල් මාලා දරාගෙන මදුමන්දව නම් නදියෙන් තමයි මම පෑම් බොන්නේ. ඒ දිව්‍ය ලෝකේ. කොහෙද මේ දිව්‍ය ලෝකේ? තාවතින්සේ. ඉතින් ගොඩාක් දෙවිවරු මෙයා වටේ තමයි ඉන්නේ. ඉතින් ඔය අප්සරාවනුත් දිව්‍ය සංගීතයේ ප්‍රශංසා ලබන සිත් පුබුදු කරවන තව අප්සරාවනුත් ඉන්නවා. එයාලා සුදුසු වෙලාව බලලා මන් ළඟට ඇවිත් මෙහෙම කියනවා. ඒ දෙවිවරු දැන් ගොඩාක් වටේ දෙවිවරු බලන්න දැන් එයා මනුස්ස ලෝකේ හිටියා මේන් චොත වෙලා ඒ ගියාම මේ පිරිවර. ඒ කොහොමද එයාට ලැබුණේ මෙච්චර ඉතින්? අර බලන්නේ මානසික දැන් විඥානේ දිව්‍ය ලෝකෙට ගියා නේද? ඒ ධර්ම අවබෝධ කරපු කෙනෙක් තමයි එතන. එතකොට එයා වටේ දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච දුක නේ යාට නැහැ. එතකොට දෙවිවරු පිරිවරාගෙන ඒ වගේම මේ නැටුමින් ගැයුමින් එයාව සතුටු කරන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඒ අය කියනවා පින්කල උදවියට මයි මේ ශෝක නැති සිත් කලු තවතිසාවේ නන්දන වනයේ ලැබෙන්නේ. එතකොට මෙයාගේ විමානේ කොහෙද තියෙන්නේ? නන්දන වනේ. ඉතින් අනිත් දෙවිවරු කියන මේව නම් පින් නොකරපු අයට නම් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් පින්කල උදවියට මෙලොව හෝ පරලොව හෝ සැපයක් ලැබෙන්නේ නැහැ. ඒතර පින් නොකල උදවියට මෙලවත් සැප නැහැ පරලොවත් නැහැ. ඒතර මෙලවත් පරලොවත් දෙකේම සැප ලබන්නේ කවුද? පින් කළපු අය. දැන් අපි සාමාන්‍ය හිතන්නේ පින් කරාම පරලොව සැප ලැබෙනවා කියලානේ. ඒතකොට සාමාන්‍ය පින් කරන කෙනා මෙලවත් පීඩා නැතුව ඉන්නවනේ යා. නේද? අනිත් අය බලන්න සමාජයේ කොච්චර මිනිස්සු ඒ පාස්නේ හිත තැවිලුවෙන් ශෝකයෙන් ඉන්නවා. නමුත් ධර්මයේ ශ්‍රාවකයෝ මෙලව පීඩාවක් නැතුව ඉන්නවා. ඉතින් මරණයට පස්සෙත් ශෝක කරන්නේ නැහැ. ඒ ශෝක කරන්නේ නැති ලෝකවල උපදින. ඉතින් මේ දිව්‍ය ලෝකේ යන්න කැමති උදවිය මෙයා කියන පින් කරන්න ඕනේ. ඉතින් කියන මේ ඒකාන්තයෙන්ම බොහෝ දෙවි මිනිසුන්ට යහපත පිණිසමයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මිනිසුන්ගේ දන් පැන් වලට සුදුසු පින්කෙත වන ආර්ය ශ්‍රාවකයන්ව හඳුන්වලා දුන්නෙත් භාග්‍යතුන් වහන්සේ කියනවා. ඉතින් මෙයා කියන ගාථා මේ භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස කියන ලෝකේ පහළ වෙයි. ඉතින් බුදුවරුන්ගේ පහළ වීම ඊටාම දුර්ලභව සිදු වෙන දෙයක්. හැමදාම දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපිට බලන්න දැන් අපි මනුස්ස ලෝකෙ ඉපදලා දැන් අපි සමහරක් විට එක සමාජ මට්ටම් වල ඉන්නේ. මේ සමහර විට විවිධ ආගම්. නම් මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තියෙනවනේ. වයසට යන එක මේ ඥාති නැති වෙනවා. ඉතින් මේකේ විසඳුමක් බුදුවරු භාග්‍යතුන් වහන්සේලා තමයි හොයාගත්තේ. බුදුවරුන්ගෙන් තොරව මේ විසඳුමක් නැහැ. ඉතින් ඒක තේරෙන්නේ හැමෝටම මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේ තේරෙන කොටස භාග්‍යතුන් වහන්සේ වදාරේ මේ නුවණ තියෙන අයට තමයි කියන මේක තේරෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ බලන යස කුල පුත්‍රය ගොඩාක් ධනිය තිබෙච්ච මාලිගා 3ක් තිබුණානේ භාග්‍යතුන් වහන්සේට වගේ. එහෙම ධනිය තියලත් ඒකේ යථාර්ථය දැක්කනේ නේ. ඒක සාමාන්‍ය කෙනෙක් ධනියට නුවණ නැති කෙනෙක් නම් ධනියට යට වෙලා ඉන්නවනේ. පිනක් දහමක් කරන්නේ නැහැ. මරණයට පස්සේ දුගතිය තමයි උපදින්නේ.
නමුත් නුවණ තියන අය කොහේ ඉපදුනත් ධනවත්ව ඉපදුනත් එතකොට ධනෙ නැතුව ඉපදුනත් නුවණ තිබුණොත් එයා යහපතේ ඇසිරෙනවා. ඉතින් මෙලවත් ඉතින් හොඳ දේ කරන අයනේ සතුටින් ඉන්නේනේ. සතුට නැත්තේ මොකද මේ මිනිස්සු යහපතේ ඇසිරෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න මිනිසුන්. ඉතින් ඒ නිසා පින්නතුනේ අපේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතය අපිට ලැබුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඒක ලෝකේ දුර්ලභව ලැබෙන දෙයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විස්තර වශයෙන් පිරිසිදු අහන්න ලැබෙන්නේ නැහැ හැමෝටම. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාළ වචනේ මේ විදිහටම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට වචනයක් හරි බුද්ධ වචනේ ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒක මේ සසරේ යන කෙනෙක්ට දුර්ලභව ලැබෙන. ඊටාම කලාතුරකින්. ඒතර මේ දුර්ලභව ලැබෙන අවස්ථාව ඉතින් වචනින්වත් කියන්න බෑ ඒ තියෙන වටිනාකම. ඉතින් ඒක අපි අහිමි කරගන්න නරකයිනේ. එතකොට අපිට අහිමි වෙන්න ඉඩකඩ ගොඩාක් තියෙනවා. මොකද මේ පරිසරය ගත්තාම ගොඩාක් පිරිහුණු පරිසරයක තමයි අපි ඉපදුනේ මිනිස්සු වෙලා. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දරාගත් අය ලෝකේ නැති කාලෙක. දැන් පොත් වලින් අපි. ඒතර අපි ධර්මයේ දරාගත් රහතන් වහන්සේලා ඒ ශ්‍රාවකයෝ නැති මේ පිරිච්චෝකේ තමයි අපි ඉපදලා ඉන්නේ. හැබැයි අපිටත් ධර්මයේ ඉගෙනගෙන මතක තියාගැනීමේ හැකියාව ඉච්චර නැතු වුණාට මහන්සි වුණොත් ටික ටික පුරුදු කරගන්න පුළුවන්. ඉතින් මේ මතක තියාගත්තොත් තමයි එයා නුවණින් විමසන්නේ. එයාට ඊට පස්සේ ලැබෙන ආනිසංස ඔක්කොම ලැබෙන්නේ එයා හරියට ඉගෙන ගත්තොත් ධර්මයේ. ඉතින් ඒ නිසා ධර්මයේ තුල අප්‍රමාදී වෙන්න ඕනේ. කම්මැලි වෙන්න නරක. ඉතින් gedara ජීවිත ගත කරන මේ පින්නතුන් එතකොට තමන් කල්පනා කරන්න ඕනේ තමන්ට ලැබිච්ච ලාභේ ආයි භාග්‍යතුන් වහන්සේ ගැන ඉගෙන ගන්න ලැබුණා. එතකොට ධර්මයේ ආහන්න ලැබුණා. ඒතර ධර්මයේ තමන්ට පුළුවන් විදියට පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා සතුටටපත් වෙන්න මේ බොහෝම කලාතුරකින් ලැබෙන මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඒ බොහෝ කලාතුරකින් පහළ වෙන මේ භාග්‍යතුන් වහන්සේ ගැන අපිට දැනගන්න ලැබුණා. අපිටත් මේ භාග්‍යතුන් වහන්සේ ගැන ඉගෙනගෙන ධර්මයේ දැනගෙන ධර්මයේ හැසිරෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. පින්වත්නි, පුණ්‍යානුමෝදනාව අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මණිකේ සේනාරත්න මෑණියෝ මේ පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන් මාර්තු 12 වන දින මේ පරලෝයන්ට යෙදුණු සුනේත්‍රා විජේරත්න ඒ ලොකු අක්කාට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි අද දින මේ විදියට ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. ගටිකාර බ්‍රහ්ම රාජා ප්‍රදාන සිරු බ්‍රහ්මකායික දෙවරු සක්දෙවුඳු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සිව්වරම් දෙවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව විශේෂයෙන් ඒ මණිකේ සේනාරත්න මෑණියන් ඇතුළු පවුලේ සිරු දෙනාට මේ පින්වත් සිරු දෙනාට දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දිව්‍යෝත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මීට මාසිකට කලින් මියන්ට යෙදුණු මාර්තු 12 වන දින පරලෝයන්ට යෙදුණු සුනේත්‍රා විජේරත්න ඒ ලොකු අක්කාට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතේ සූපත් වේවා සූපත් වේවා සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වතුන් නමින් ඒ පවුලේ සිරු දෙනා නමින් මියන්ට ඊතුරු සියලුම මිගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජයතිලක අම්මාට, විලියම් තාත්තාට, හේමචන්ද්‍ර මල්ලීට, උපසේන මල්ලී ඇතුළු ඒ නමින් මියන්ට ඊතුරු සියලුම මිගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනගාരിക දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු
ඒ වගේම සුජීවත්ව සිටින සෝමා ජයතිලක අක්කාට, ඒ වගේම සීලා නංගීට, ඒ වගේම ගර්ටි අක්කාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ විශේෂයෙන් මේ අද මේ පින්කම සිද්ධ කරන මණිකේ සේනාරත්න මෑණියන්ට, ඒ වගේම පවුලේ ඒ ධම්මිකා අක්කා, ඒ වගේම ප්‍රදීප අයියා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, සුබයෝධ පුතා ඇතුළු ඒ පින්කමට සහසම්බන්ධ වූ සියලු දෙනාටත්, ඒ වගේම සුනේත්‍රා ඒ විජේරත්න මෑණියන්ගේ පවුලේ ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ පින්කමට සහසම්බන්ධ වූ සියලු දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත්, ඒ ශ්‍රද්ධා රූපවාහිනී ඒ කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.